ආයුබෝවන් සියලු සමීක්ෂණ වාර්තාවලින් නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අනුරුද්ධ රත්නායක. මම මදුකා සමරකෝන්. මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට ගුරු සංගම් දෙකක් මත ගැටුමක චිත්‍රයක් නිසා මත වූ අර්බුදය පත්තර මුල්ලේ වැඩිහිටි කොවිඩ් පොකුරක්ද පැහැරගත් බව කියූ මාධ්‍යවේදියා මාධ්‍යයට කතා කරයි. ඒක මං උසාවියේදී කියන්න. ගැහුවේ කවුද කියලා මට කියන්න බෑ දැන්. ප්‍රකාශයක් දෙන්න රාජිත සහ චතුර කල්ලිල්ලයි. වැරදුණු මායම. හාමුදුරුවන්ව පදා ගන්න කිව්වද? ඔව් අද කිව්වා. ලීව ආයුෂ් කහ සබන් සඳක් වගේ බබලන පිවිතුරු සමකට ගුරු විදුහල්පති වෘත්තීය සමිති දෙකක් අද අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් සහ රජයට සහාය පළ කරන උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. ඊට එක් වූ පිරිස දෙපාර්ශ්වයට චෝදනා එල්ල කර ගැනීමත් සමග උණුසුම් තත්වයක්ද හටගත්තා. දවසේ පුවත මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට මාර්ගය දෙපස අද පෙරවරුවේ දක්නට ලැබුණු තත්ත්වයයි. මාර්ගයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පිහිටි මන්තීරු අසල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අධ්‍යාපන සේවා සංගමය ආණ්ඩුවට සහාය පළ කරමින් උද්ඝෝෂණයක නිරත වුණා. මාර්ගයේ අනෙක් පස සිටියේ ලංකා ගුරු සේවා සංගමය ඇතුළු තවත් වෘත්තීය සමිති කිහිපයක සමාජිකයන්. ඔවුන් විරෝධය පළ කළේ විදුහල්පති සහ අධ්‍යාපන පරිපාලන සේවාවල පුරප්පාඩු සම්පූර්ණ කිරීමේදී දේශපාලන පත්වීම් සිදු කිරීමේ සැලසුමක් ඇති බවටයි. උද්ඝෝෂණය සහ විරෝධතාවයේ නිරත කණ්ඩායම් දෙක අතර දක්නට ලැබුණේ මෙවන් තත්ත්වයක්. විභාගයට ටිකක් මහන්සි වෙලා විභාග ලියලා පාස් වෙලා ගන්න කොට. ඒ නිසා අපි කියනවා මේ ආණ්ඩුවට ලැජ්ජයි, කැතයි, නින්දිතයි. අවස්ථා කිහිපයකදීම මාර්ගය අවහිර වූ අතර පොලිසිය තත්ත්වය පාලනය කිරීමට දැඩි පරිශ්‍රමයක නිරත වුණා. දේශපාලන පත්වීම් සිදු කරන බවට විරෝධය පළ කළ වෘත්තීය සමිති සහ ආණ්ඩුවට සහාය පළ කළ වෘත්තීය සමිති නියෝජිතයන් මාධ්‍යයට අදහස් පළ කළේ මෙලෙසින්. අපි අද ඉදිරිපත් වෙලා ඉන්නේ පඩියක් බලාගෙන නෙමෙයි. අපි ඉල්ලන්නේ වෘත්තියක් බලාගෙන නෙමෙයි. අපේ සංවේදී ප්‍රශ්නය අපිට ආත්මානුකම්පාවෙන් අපේ මේ ප්‍රශ්නේ විසඳතු වෙලාවේ කුහකකමක් නැතුව මේකට සුබ පතන්න කියන ඉල්ලීම කරන්නයි අපි ආවේ. අද පොලිසිය දාලා ආණ්ඩුව නීතියානුකූල නොවන ලෙස පත්වීම් ගත් අයව රකින්නවා. නීතියානුකූලව උද්ඝෝෂණය කරන අය මර්ධනය කරනවා. මොකද්ද මේ වීලුව? 4600ක් විභාග ෆේල් අය බඳව ගන්න යනවා. මේක සම්පූර්ණයෙන්ම වැරදි. GLP ඉරිස්ගේ අනිකුත් ඇමතිවරුන්ගේ ඉන්චාර්ජෝ මේ ඇවිල්ලා ඉන්නේ. මේ ආණ්ඩුවේ ගෝලය යොදලා බත් බැලුවේ යොදලා මේ ආකාරයෙන් උද්ඝෝෂණ මර්ධනය කරනවා නම් මොකද්ද ප්‍රජාතන්ත්‍රවාදේ? විභාග නැති අය විභාග දෙපාර්තමේන්තුවට යවන්න. අපේ ඉල්ලීම් කරන්න අපි අධ්‍යාපන අමාත්‍යාංශයට යවන්න. මේ වලට විරුද්ධ වෙන NGO වලින් යැපෙන ගුරු සංගම්, ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ ගුරු සංගමය, ඒ වගේම ඉන්නවා පරිපාලන සේවා සංගමය කියලා එකක් අඩු ලකුණු වලින් ඉතාමත්ම අසාධාරණ විදිහට අපිට කියන්න ඕන විභාගවල තියෙන සාධාරණත්වය අසාධාරණ
විදිහට පරිපාලන සේවයට රිංග ගත්ත අය ඇවිල්ලා මෙතන උද්ඝෝෂණය කරනවා. සැබෑ ලෙසම අපේ වැඩ කරන ගුරුවරුන්ට ඒ අවස්ථාව නොදී. ආණ්ඩුව ලැජ්ජයි, කැතයි, හිරිකිතයි, නින්දිතයි. ආණ්ඩුව අද තමන්ගේ බත් බැලුව ටික ගෙනල්ලා 3-4 පාර විභාග ලියලා ෆේල් වෙච්ච ටික ගෙනල්ලා අද අපිට විරෝධය පළ කරනවා. මේ විදිහටම තමයි හවුල් ආණ්ඩුවත් කටයුතු කරේ. ගිය ආණ්ඩුවේ දේශපාලන පරිගැනීම් පත්වීම් 1014ක් අපි පරාද කළා වගේම මේ ආණ්ඩුවේ මේ පත්වීම් 4600ක් අපි පරාද කරනවා. දවසේ පුවත. රත්මලාන ප්‍රදේශයේ අතුරුදන් වූ 16 හැවිරිදි පාසල් සිසුවා සම්බන්ධයෙන් තවමත් කිසිදු තොරතුරක් ලැබී නැතැයි ඔහුගේ මව පවසනවා. පොලිසිය සඳහන් කළේ අදාළ සිද්ධිය පිළිබඳව පුළුල් විමර්ශන ක්‍රියාත්මක බවයි. රත්මලාන දහම්මාවත ප්‍රදේශයේ පදිංචි ඇල්ඩන් ඩෙවොන් කෙනි ඉගෙනුම ලබන්නේ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඩෙවොන් ඊයේ දිනේ නිවසෙන් පිටව ගොස් තිබෙනවා. කෙසේ වෙතත් ඔහු මෙතෙක් නිවසට පැමිණ නැහැ. මේ අදාළ සිසුවා ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ මොරටුව දෙසට ගමන් කරන ආකාරය දැක්වෙන CCTV දර්ශනයි. මගේ පුතා ඊයේ උදේ 6:20ට වගේ ගෙදරින් පිට වෙලා තියෙන්නේ. CCTV කැමරා එක තියෙනවා ගෙවල් දෙකකට එහා. ඉස්කෝලේ යන්නේ නැහැ කියලා නිදාගත්ත ළමයා තමයි ආයෙ නැගිටලා ගෙදරින් ගිහිල්ලා තියෙන්නේ. යුනිෆෝම් එකකින් නෙමෙයි සාමාන්‍ය ඇඳුමක් ඇඳන් ගිහිල්ලා තියෙන්නේ. එයාට යන්න කිසිම හේතුවක් තිබුණේ නැහැ. මට ඕනේ මගේ පුතාව හොයාගන්න විතරයි. ඩෙවොන්ගේ පියා විදේශගතව සිටින අතර ඔහුගේ මව සඳහන් කළේ ඔහු නිවසින් පිටව ගිය හේතුව නොදන්නා බවයි. සිසුවාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර සිසුවා පිළිබඳව යම් තොරතුරක් දන්නේ නම් 077යි 37යි 79යි 850 යන දුරකථන අංකයට දැනුම් දිය හැකියි. මාධ්‍යවේදියෙකු පැහැරගත් බවට ව්‍යාජ පුවතක් නිර්මාණය කිරීමේ සිද්ධියේ විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සහ චතුර සේනාරත්න අද කොළඹ අපරාධ කොට්ටාසය වෙත කැඳවා තිබුණත් ඔවුන් ඒ සඳහා වෙනත් දිනයක් ඉල්ලා තිබෙනවා. මේ අතර පැහැර ගැනීමට ලක් වූ බව කියන පුද්ගලයා අද ප්‍රථම වරට මාධ්‍ය හමුවේ පෙනී සිටියා. කිසියම් පිරිසක් විසින් තමා පැහැරගෙන ගොස් අඩත්තේටම් සිදු කළ බව සඳහන් කරමින් සුජීව ගමගේ නම් 62 විරිදි පුද්ගලයෙකු පසුගිය 10 වෙනිදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් වෙමින් රෝහල් පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබුණා. ඔහු සඳහන් කර තිබුණේ තමා මාධ්‍යවේදියෙකු බවයි. මාර්තු 10 වෙනිදා තමන් සුපුරුදු ලෙස රැකියාව සඳහා කොළඹ බලා යාමට මීරිගම දුම්රිය ස්ථානයට පැමිණි අවස්ථාවේ පුද්ගලයන් සිව් දෙනෙකු තමා පැහැරගෙන මෙමරි කාඩ් පතක් ඉල්ලා පසුව කිසියම් උපකරණයකින් තමාට පිලිස්සුම් තුවාල සිදු කර මුදා හැරි බවට සුජීව ගමගේ ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන්ව තිබූ බවයි පොලිසිය සඳහන් කළේ. සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ කළ කොළඹ අපරාධ කොට්ටාසය මෙම පැහැරගැනීමේ සිදුවීම ව්‍යාජව නිර්මාණය කරන ලද්දක් බවට තොරතුරු හෙළි කරගත්තා. එය අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්ති අනුව ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ චෝදනාවට අදාළව සැකකරු පොලිස් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අපමත මුදා හැරුණා. ඔහු විසින් සඳහන් කරේ ඔහුගෙන් යම් චිප් කාඩ් පතක් ඉල්ලමින් මෙසේ පැහැරගෙන ගිය බව. නමුත් එයත් අසත්‍යයක් බවට අනාවරණය වී තිබුණා. මෙම සිද්ධිය වූවායයි කියන දින එනම් මාර්තු 10 වෙනි දින සවස් 2ට පමණ තිමිරිගස්සෑය ප්‍රදේශයේ පිහිටි චතුර සේනාරත්න මහතා විසින් පවත්වාගෙන යනු ලබන කාර්යාලයකට ගොස් තිබුණා. ඒ වගේම ඔහුගේ ප්‍රකාශයේ මේ පුද්ගලයා සඳහන් කරේ එහිදී චතුර සේනාරත්න මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා හමු බව. ඉන්පසුව ඔහුව රෝහල් කළ බවත් ඔහුගේ ප්‍රකාශයේ සඳහන් කර තිබුණා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්නට අද පස්වරුවේ කොළඹ අපරාධ කොට්ටාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබූ අතර එම කොට්ටාසයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ ඔවුන් සඳුදා ප්‍රකාශයක් ලබා දෙන බවට සඳහන් කර ඇති බවයි. මේ අතර අදාළ ව්‍යාජ පැමිණිල්ල සිදු කළ බව කියන සුජීව ගමගේ නැමැති පුද්ගලයා අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුවා. ඒක මං උසාවියේදී කියන්න. මොකද පොලිසිය මට මේවට උත්තර දෙන්න දුන්නේ නැහැ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකය මම ඒක පිළිගන්නේ නැහැ. අතේ පපුවේ නෙමෙයි මේ වෛද්‍ය වාර්තා මේ තියෙන්නේ ඔක්කොම. මේවා පොලිසියෙන් ගලවන්න ඇදුවා. ඒ 10 වෙනිදා. කාටද කිව්වේ නැත්තේ? ඔක්කොටම කිව්වා. ගැහුවේ කවුද කියලා මට කියන්න බෑ දැන්. මං ඒක උසාවියේදී කියනවා කියලා කිව්වනේ.
ගියා කාර්යාලයකට ගියා. ඒ පුද්ගලයෝ මගේ දවස් ගානක මම ආගිය සෑම දෙයක්ම දන්නවා. මගේ දරුවා ඇඳන් හිටපු බැනියම දන්නවා. ඒ දරුවා කෑලි කෑලි වලට මරනවා කිව්වා. මගේ භාර්යාව බෙල්ල කපලා මරනවා කිව්වා. මම ඒ වෙලේ අවවරණ බැලුවේ. මට ඒ වෙලේ ඔළුවට ආවේ කවුද? කරුව මහත්තයලා ගෙදරට ගියෝ. දෑතිරි ජයතිලකලා ගෙදරට ගියෝ. ડોક્ટર රාජිතක ළඟට ගියෝ. මට එයා කියපු විතරයි ආවේ. එතනින් එයාට වෙන දෙයක් නැහැ. මොකද මම චතුර දන්නේ අවුරුදු 4 ඉඳලා. ડોક્ટર රාජිත දන්නේ 1977 ඉඳලා. ඒ වෙලේ මම හිටපු පීඩනය මගේ කල්ලිසමේ තනිකර මුත්‍රා වලින් පෙඟිලා තිබුණේ. සමාජය හැදිලා තියෙන්නේ පැහැරගත් බව කියන මාධ්‍යවේදියා කරේ නාට්‍යයක්. ඔය වගේ දේවල් ලංකාවේ මේ මට වුණ එකද ඔය වගේ කී දහයක් වුණාද? මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පසුගියදා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධ්‍යංශ ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා. සුරේෂ් සලේ මහත්තයා එක්තරා කාලයක මැලේසියාවේ ආරක්ෂක සම්බන්ධීකාරක විදියට තානාපති කාර්යාලයේ වැඩ කරා. එතකොට ලංකා ඊ-නිවුස් එකේ බොහොම පැහැදිලිව ලියලා තියෙනවා සහරාන් මැලේසියාවට ගිහිල්ලා සුරේෂ් සලේ මහත්තයා හම්බුනායි කියලා කාරණේ. ඒ තරම් නෙමෙයි සහරාන් ඇතුලින් ඉන්දුනීසියාවට සහ ඉන්දියාවට ගිහිල්ලා තියෙනවා. සහරාන් වගේ පුද්ගලයෙකුට මේ වගේ වැඩ මේ වගේ ගමන් තනියම යන්න බෑ. ඒකට කවුරු හරි සහයෝගය දෙන්න ඕන. සම්බන්ධීකරණය කරන්න. ඒතර සුරේෂ් සලේ මහත්මයා මීට අවසර කහමාරකට දෙකකට කලින් යනවා ඉන්දියාවේ යුද පුහුණුවකට. හැබැයි මේ ආණ්ඩුව බලයටපත් වුණු ගමන් එතුමා ඒ යුද පුහුණුව අවසන් කරන්න රතු ඇවිල්ලා ලංකාවේ අද බුද්ධ්‍යංශ ප්‍රධානියා විදිහට කටයුතු කරනවා. මම අහනවා කොමිසමෙන් දැන් මේ සුරේෂ් සලේ මහත්තයා කියලා ප්‍රශ්න කරාද? නලින් බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කර ඇති මෙම කරුණු සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ඒ වගේම මෙම අසත්‍ය කරුණු නිසාම රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රතිරූපය විනාශ වීමට ඉඩ ඇති බවත් සුරේෂ් සලේ මහතා මේ පැමිණිලි ඉදිරිපත් කර සඳහන් කර තිබෙනවා. මීට අමතරව තවදුරටත් සඳහන් කර තිබෙන්නේ තමා පාස්කු කොමිෂන් සභාව හමුවේ 3 වතාවක් සාක්ෂි ලබා දුන් බවත් ප්‍රකාශ ආදී ලබා දීම සඳහා 6 වතාවක් පමණ කොමිසමට ගිය බවත් එම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරිවරයෙක්ගෙන් යුත් කණ්ඩායමක් මේ සඳහා විමර්ශන ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකා වන සහ ස්වභාව ආරක්ෂක සංගමය කොළඹ විහාර මහදේවී උද්‍යානයේ ඉදිකර තිබූ චිත්‍රයක් සහිත පුවරුවක් ගලවා ඉවත් කිරීමට පොලිසිය අද පියවර ගත්තා. ඊට නිසි අවසරයක් ලබාගෙන නොමැති බව පොලිසිය සඳහන් කළත් එම සංගමය ප්‍රකාශ කළේ කොළඹ නගර සභාවෙන් සහ පොලිසියෙන් නිසි අවසරය ගත් බවයි. අදට යෙදෙන ගෝලීය විපර්යාසය සම්බන්ධයෙන් දැනුමත් කිරීමේ දිනේ නිමිත්තෙන් ශ්‍රී ලංකා වන සත්ව සහ ස්වභාව ආරක්ෂණ සංගමයේ යෞවන සමාජය විසින් අඩි 70ක් දීග සහ අඩි 20ක් පළල මෙම සිතුවම නිර්මාණය කර තිබුණා. පසුගිය 14 වෙනිදා සිට දින 6ක් පුරා විහාර මහදේවී උද්‍යානයේදී මෙහි සිතුවම් කටයුතු සිදු කෙරුණේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා ඇතුළු ස්වේච්ඡා ක්‍රියාකාරීන් රැසකගේ සහභාගීත්වයෙන් සිතුවම අවසන් කිරීමෙන් පසුව ඊයේ රාත්‍රියේ යකඩ රඳවනයක් මත සිතුවම ප්‍රදර්ශනය කර තිබූ අතර අද පෙරවරුවේ පොලිසිය සහ කොළඹ නගර සභාවේ මැදිහත් වීමෙන් එම සිතුවම ගලවා ඉවත් කිරීමට කටයුතු කළා. මේ බැනරක පොලිසිය අනුමැතියක් සහ අවසරයක් නැතුව තමයි අරක් ගහලා තියෙන්නේ. නීතියක් තියෙනවා කොළඹ නගරයේ බස්නාහිර පළාත තුල කටවුට් බැනර් පෝස්ටර් ගහනකොට කුහත් ගහන්න දෙන්නේ නැහැ කියලා. අපි ඒගොල්ලන්ට කිව්වා මේක ගලව ගන්න කියලා. ඉතින් ඒගොල්ලෝ ගලව ගත්තේ නැහැ. පස්සේ මේ නගර සභාවේ කම්කරුවන් දාලා මේක ඉවත් කරා. ඉස්සර මේ කොළඹ නගරේ හැමතැනම කුණු තිබුණා. වර්තමාන රජය ආවට පස්සේ මේක තරක්වත් කුණු නැහැ. දූවිල්ලක් නැහැ. ඔක්කොම සුද්ධ කරලා මල් වවල ලස්සනට තියෙනවා. ඉතින් ඒ පරිසරය විනාශ කරන්න දෙන්න බෑ. පරිසරය ගැන මෙහෙම කතිකාවක් හරි ඇවිල්ලා තියෙන්නේ අපේ රජය ආවට පස්සේනේ. දැන් බලන්න කලින් මොරගහ කන්ද හැදුවා. ඔය වගේ ජලාශ හැදුවා. දැන් එතකොටත් ඔය ගස් විශාල වශයෙන් කැපුණා. නමුත් දැන් අද ගෙදර අධිකාරියෙකුට පුද්ගලිකයකටම ගහක්වත් කපා ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ තරම් මිනිස්සු මේ පරිසරයට ආදරය කරනවා. නියමිත ආරක්ෂක උපදෙස් අනුව ඉදි කළා නැහැ. ගස්වල බැඳලා ලයිට් වලට ඊටාම ළඟින් මේක සකස් කරලා තියෙන්නේ. ඒ නිසා ඊටාම අනතුරුදායක. ඔබට පේනවා ඇති මේ ලණු වලින් ගස් බැඳලා තියෙනවා. ඒතකොට පරිසරය ආරක්ෂා කරනවායි කියලා අනිත් අතට පරිසරය ඩැමේජ් වෙලා. මහ ජනතාවට පීඩාවක් වීම වළක්වීම වෙනුවෙන් අපි ඒක ඉවත් කිරීමට තීරණය කරා. කෙසේ වෙතත් එම සංගමයේ ප්‍රකාශ කළේ මෙම සම්පූර්ණ වැඩසටහන සඳහාම කොළඹ නගර සභාවෙන් අවසර ලබාගෙන නැති බවයි. නමුත් මේ සම්බන්ධයෙන් ඍජුව අදහස් දැක්වීමට සංවිධායකයන් කැමැත්ත පළ කළේ නැහැ. රඳවනින් ඉවත් කළ සිතුවම විහාර මහදේවී උද්‍යානය තුළට ගෙන ගිය ඔවුන් ඒ මගහිඳ විරෝධතාවය පළ කළේ මෙලෙසින්. But putting it for a few seconds, ma'am, is not going to destroy the grass. And the අපි
අපි මේ කොතනකවත් අඩු ගානේ ප්ලාස්ටික් කෑල්ලක් තියා කඩදාසි කොලයක්වත් තියලා ගියේ නෑ. අපි 4:00ට පේන්ටින් ඉවර කරාට 6 වෙනකම් මෙතන ඉඳලා මේ පාක් එක ක්ලීන් කරා. අපි අඩු ගානේ මේ සම්පූර්ණ චිත්‍රය පුරාවට යටින් පත්තර එල පේන්ට් කරේ. මොකද අපිට ඕනි වුණ නැහැ මේ බීම තින්ත බිඳුවක්වත් වැටෙනවට. එම ස්ථානයට අද පස්වරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද පැමිණියා. මේ අතර ශ්‍රී ලංකා වනසත්ව සහ ස්වභාව ආරක්ෂණ සංගමය අද පස්වරුවේ නිහඬ විරෝධතාවක් විහාර මහදේවී උද්‍යානයේ ඉදිරිපිට පැවැත්වුවේ ගෝලීය විපර්යාසය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමටයි. ඊටද සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එක්ව සිටියා. මට විශ්වාස කරගන්න බෑ මොකද කියලා මේ දරුවන්ට එරෙහිව මේ රජය මේ විදියට ක්‍රියාත්මක වෙන්නේ. මම එනකොටත් මට මෙතනින් එන්න දුන්නේ නෑ. දන්වලක් දාලා පාර වැහුවා. පස්සේ මං ඒ කට්ටියත් එක්ක තර්ක කළා තමයි ඇතුළට ආවේ. ඇයි අපේ රටේ දරුවන්ට මොකද මේ ආණ්ඩුව මෙච්චර බය? ඇත්තටම අපි ලැජ්ජ වෙන්න ඕනේ රටක් හැටියට අද අපි කොහාටද යන්නේ කියලා. ඒ වගේම අපි ජනාධිපතිතුමාට කියන්න කැමති තමුන්නාන්සේගේ සෞභාග්‍ය දැක්මේ පැහැදිලිව තියෙනවා පරිසරය ආරක්ෂා කරනවා පරිසරය පිළිබඳ ජනතාවට උනන්දු ඇති කරනවා කියලා. ඒකට අහුරන්නේ ඇයි? සමහර වෙලාවට මමත් හිතුවා මේ රජය ජනාධිපතිතුමා ආදිය උන්ගේ නමින්ම උන්ගේ ගෝලයන් කරන විනාශය ගැන දන්නේ නැතුව ඇති කියලා. මේ බැනර් සියල්ල රජය විසින්ම ඉවත් කිරීම තුළින් ඒ අය මේ විනාශය අනුමත කරනවා කියන එකයි මම තේරුම් ගත්තා. මේ අතර හන්තාන ප්‍රදේශයේ වනාන්තර එළිපෙහෙළි කිරීමක් සම්බන්ධයෙන් එළවන චෝදනා පිළිබඳව මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතාගේ දියණියගෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රශ්න කළා. පසුගිය රජයේ කාලේ හන්තාන එළි කිරීම සම්බන්ධයෙන් ලක්ෂ්මන් කිරියල්ල මහතාගේ දියණියක් සම්බන්ධයෙන් චෝදනාවක් තිබුණා. ඔය මටනේ කියන්නේ. මගේ පියා සල්ලි දීලා ඉඩමක් ගත්ත හන්තාන තෑගි ඔප්පුවකින් මගේ පියා මට ඒක තෑගි කරා. මම ඊටමට ගිහිල්ලවත් නැහැ. ඒකේ තියෙන මාන ඇත්ත වශයෙන්ම කැපුවේ නැහැ. ඒක පොඩ්ඩක් අයින් කරපු සිද්ධියක් සම්බන්ධයෙන් තමයි වනාන්තරය විනාශ කරනවා කියලා සමාජ ජාලාවල පැතුරුනේ. ඒක හන්තාන රක්ෂිතයට අයිති ඉඩමක් නොවේ කියලාද ඔබතුමිය කියන්නේ? නෑ ඒක හන්තාන රක්ෂිතයට අයිති ඉඩමක්. මම කියන්න කැමති කිසිම ගහක්වත් ඒ අවස්ථාවේදී කැපුවේ නැහැ. මේ එලිකරමයි කියන ඉඩමක් උඩ පෞද්ගලික ඉඩමක් කියලා ඒක පෞද්ගලික ඉඩමක් නැත්නම් නෑ ඒක පෞද්ගලික ඉඩමක්. ඔව්. අසිංහරාජයක දන්නේ නැහැ ඇත්තට. මේක ඒක මේ කියනවා ඒක පෞද්ගලික ඉඩමක් කියලා ඔබතුමිය කියනම. ඒතකොට සිංහරාජයේ පෞද්ගලික ඉඩමක් කියන එක ඔබතුමිය පිළිගන්නේ නෑ. මම ඉතින් ගස් කපලා බිල්ඩින් හැදුවේ නෑනේ ඉඩමේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කට්ටිය කොහෙද හිටියේ කියන එක තමයි මමත් බලන්නේ ඔච්චර කල්. සහල් ආනයනය කිරීමට සිදුවන බවට වෙළඳ අමාත්‍යවරයා අද යළිත් අදහස් පළ කළා. මේ අතර ගොවි සංවිධාන චෝදනා කළේ රජය සහල් ආනයනයට සූදානම් වන්නේ වෙනත් යටි අරමුණකින් බවටයි. සහල් මිල සම්බන්ධයෙන් රට තුළ කතාබහක් මතුවී ඇති පසුබිමක අද වෙළඳ අමාත්‍යවරයා ජයල මෙගා සතුස් ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට එක් වුණා. එෙහිදී දක්නට ලැබුණේ නාඩු සහ සම්බා කිලෝවක් රුපියල් 100ට අඩුවෙන් අලෙවියට තබා ඇති ආකාරයයි. කෙසේ වෙතත් ජනතාව පවසන්නේ සාමාන්‍ය වෙළඳ පොලේ සහල් මිල ඉතා ඉහළ බවයි. ඒ අනුව වෙළඳ අමාත්‍යවරයා ඉහළ යන සහල් මිල පිළිබඳව අදහස් පළ කළා. සතොස් ආයතනය මගින් කිසිම හිඟයකින් තොරව අකණ්ඩව සහල් කිලෝ පහ බැගින් රුපියල් 100ට වඩා අඩු මිලට ලබා දීමේ වැඩපිළිවෙල අපි දිගටම ක්‍රියාත්මක කරනවා. මොනම තත්ත්වයක් ඇති වුණත් සතොස් මගින් හාල් කිලෝක මිල රුපියල් 100ට වඩා වැඩියෙන් අලෙවි කරන්නේ නැහැ. බලලා මැටියෙන් හරි කමන්නේ මීයෝ අල්ලන්න ඕනේ. ඉතින් රකිනුත් එනවද? ඔව්. සමහර වෙලාවට වෙළඳ පොලේ කෘත්‍රිම හිඟයක් ඇති වුණොත් වෙන විකල්පයක් නැහැ. ඇමතුමා එතකොට මේ දැන් බී හංගා තියනවා කියලා කියනවනේ. තියෙන තැන අපිට කියන්න ඕනේ. කවුරු හරි නිවැරදි තොරතුරක් දුන්නොත් මෙන්න මේ හාල් මෝල් හිමියෙක් හෝ නිෂ්පාදකයෙක් නොවන අය තොගයක් රැස් කරලා තියෙනවා කියලා පාරිභෝගික කටයුතු අධිකාරියට අනවශ්‍ය තොග ගබඩා කිරීම කියලා ඒක ගන්න පුළුවන්. ඔබතුමාලා මේ සම්බන්ධයෙන් මොකද්ද මේ රජය ගන්න ක්‍රියාමාර්ගය මේ හැම ආණ්ඩුවක් ආවම කියන්නේ ඇමතුමා මොනකරුවන් මේ ප්‍රශ්නේ. ආණ්ඩුවට චණ්ඩි වගේ වැඩ කරන්න බෑ. නීතියෙන් පිට බලහත්කාරය පාවිච්චි කරලා එහෙම කරන්න ආණ්ඩු නැහැ. ඇතම් ජනතාව කිව්වේ මේ කිලෝ එකක් අරන් පවුලට කණ්ඩායම් මදි කියලා. කිලෝ 5ක් දෙනවා කියලා මෙතන ප්‍රසිද්ධිය කිව්වා ඇහුණා. ඉතින් එහෙම තියෙද්දි දැන් ඔබතුමා වෙන න්‍යාය පත්‍රයකින් මේ ප්‍රශ්න අහන්නේ. හෝ රජයේ වැඩපිළිවෙල දැන් කිව්වනේ මේ වී ගන්නවා අපි හමුදාව යොදවනවා ඩේටා සෙන්ටර් තියනවා අපි ඩඩ්ලි මුදලාලි නිපුණ මුදලාලි නිව්රත්න මුදලාලිත් එක්ක හැප්පෙනවා අපි ඔවුන්ට වඩා ගෙවනවා අපි හාල් වී ටික ගන්නවා කෝගත් එව්වා බන්දුල ගොනවද්ද නැමතුමා කියනවා හාල් පිට රටින් ගේනවලු මේ හාල් පිට රටින් ගේනවා කියලාද මේ ආණ්ඩුව ආවේ හාල් ටික සාධාරණ ගානකට දෙන්න බැරි ආණ්ඩුවක් සාර්ථකද අසාර්ථකද මේ අතර කෘෂිකර්ම අමාත්‍යවරයාද සහල් ආනයනය සම්බන්ධයෙන් ඊයේ පළ කළේ මෙවන් ඉංගියක්. වැඩි මිලට වී අරගෙන මෝල් හිමියන් හාල් වැඩියෙන් විකුණනවා නම් අපිට පිටරටින් ගෙනෙන්න හරි අපිට සිද්ධ වෙනවා පාරිභෝගිකයට දෙන්න.
කෙසේ වෙතත් විජාතික ගොවි ජනකමතුව පවසන්නේ රජයේ විමිලදී ගැනීමේ වැඩපිළිවෙලද අසාර්ථක බවයි. අපි ඍජුවම කියන්නේ මේ ආණ්ඩුවට මහින්දානන්ද අමාත්‍යවරයාට වෙළඳ අමාත්‍යවරයාට වගකීම බාර ගන්න ඕනේ. මේ උත්සව සමයේ මෙච්චර විනිෂ්පාදන ධාරිතාවයක් තිබෙද්දී මේ රටේ මහා පරිමාණ මෝල් හිමියන්ගේ සහල් මිල ඉහළ දැමීම හෝ සහල් සංගවා තැබීම පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගැනීමට බැරිවීම ගැන මහින්දානන්ද අමාත්‍යවරයා කියනවා වීතොග තියෙනවා නම් වී ගබඩා කඩලා හරි අරන් දීලා සහල් නිෂ්පාදන කටයුතු වලට දායක වෙනවා කියලා. එහෙම බයිලෝ දාලා මේ වැඩේ කරන්න බෑ. මේකට විධිමත් යාන්ත්‍රණයක් ඕනේ. අනිත් පැත්තෙන් බන්දුලු ගුණවර්ධන අමාත්‍යවරයා කියනවා සහල් ඉන්දියාවෙන් ඕ අඩු මිලට ගේනවා කියලා. මේ සහල් ආනයනය කරන්නේ මේ රටේ වෙනත් මහා පරිමාණ ජාවාරම්කාර පිරිසක්. ඒකට සම්බන්ධයි වෙළඳ අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරී. මහා විශාල අතයට කොමිස් කුට්ටියක් මේ අත දෝලණය වෙනවා. මේ සහල් මාෆියාව ආණ්ඩුව නැති කරන්න බෑ. මොන පම්පෝරි ගැව්වා. ඇතිතරම් වී සංචිත තියෙනවා මේ රටේ. ගොවියා සතුව තියෙනවා. බොරුවට නිකන් මුවා හේන කාපුවාම ගෙදර ගිහිල්ලා මුවහමට තලන තියරිය පැත්තක දාලා වෙළඳ අමාත්‍යවරයාට සහ කෘෂිකර්ම අමාත්‍යවරයාට අපි කියන්නේ මේ සහල් ආනයනය නවත්තලා මේ රටේ වී සංචිතෙන් සහල් නිෂ්පාදන ක්‍රියාවලියට දායක වෙන්න. එහෙම වුණොත් විතරක් සිංහල අලුත් අවුරුද්දට මේ උත්සව සමයට හාල් අඩුවට දෙන්න පුළුවන්. මේ අතර ව්‍යාපාරිකයෙකුද වන රාජ්‍ය මාත්‍ය සිරිපාල ගම්ලත් මහතා සමග ඇමිලිපිටිය ප්‍රදේශයේ උත්සවයකට එක්වෙමින් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාද වී මිලදී ගැනීම පිළිබඳව මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් අදහස් පළ කළා. මේ දවස්වල වී අස්වැන්න අඩුයි. අපි සිරිපාල ගම්ලත් මහත්මයා දන්නවා. එතුමා තමයි ඉතින් වී වලින් 3 එකක් විතර ගන්න. ගොවි මහතුරු රුපියල් 50ක් වී වලට මිල නියම කරාම අද රුපියල් 55යි 60යි. ඉතින් හාල් බිල ඉහළ යනවා. මේවා ගබඩා කරගෙන හිඟයක් මවල හාල් බිල ඉහළ දැම්මොත් නීති රීති තියෙනවා. මේවා ඒ ගබඩා වලින් අරගෙන එදා හරියට කරන්න බෑ. මේ අතර ජීවන වියදම සඳහා හොඳම විසඳුම බඩු මිල අඩු කිරීම නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපති කාර්යාලයේ පැවති හමුවක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ඊට හොඳම විකල්පය ආදායම ඉහළ නැංවීම බවයි. වැරදි මතවාදවලට මුලා වීමෙන් යලි රටේ ආර්ථිකය සහ සංවර්ධනය කඩා වැටිය හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාන්තා නියෝජිතවරියන් සහ ක්‍රියාකාරීන් සමගයි. ජීවන වියදමට මුහුණ දීමට හොඳම ක්‍රමය තමයි පවුලක ආදායම වැඩි කිරීම. බඩු මිල පාලනය කිරීමෙන් කවදාකවත් පුළුවන් වෙන්නේ නැහැ. පහළම තැන ඉඳලා ඉහළම තැනට එනකන් ආදායම වැඩි කරන්නට ශාල වැඩ කොටසක් කළා තියෙනවා. බදු අඩු කිරීම හරහා අපේ රජයේ සේවකයන්ට පවා උපයන විට පේ ටැක්ස් එක අහක් කරපු නිසා කොච්චර මුදලක් වැඩි වුණාද? පොහොර නිකම් දීලා වී වලට සහතික මිලක් දුන්නම කොපමණ ප්‍රමාණයක් මුලතිව් වල මඩ කලපුයි ගොවියට ආදායමක් ලැබෙනවද බලන්න. මේක ගැන ගොඩක් වෙලාවට කතා කරන්නේ නැහැ. දමිළ ජනතාවට මුස්ලිම් ජනතාවට අපේ රජයෙන් සාහනයක් වෙන්නේ නැහැයි කියලා ජාත්‍යන්තරේ කතා කරනවා. හැබැයි ඒ සාහනය දෙන්න පුළුවන් මේ වගේ ප්‍රතිපත්ති නිසා. මම අවංකව මා ජනතාවට දුන්නු පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉෂ්ට කිරීම සඳහා කැපවීමෙන් ඉතව වැඩ කරනවා. හැබැයි ඒක තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කොපමණ වැඩ කළත් ජයග්‍රහණය කරන්නට නම් ඒ මතවාදී ජනතාව අතරට ගෙනියන්නට ඕනේ. මේකෙන් පරාජය වෙන්නේ පුද්ගලයෙකු නෙවෙයි. බලන්න මහින්ද ජනාධිපතිතුමාගේ කාලයේදී ආර්ථිකය විතරක් නෙවෙයි ජාතික ආරක්ෂාව අපි තහවුරු කරා. පාතාලය කියන එක නැති කරා. මේ වගේ තත්යකට අපි ගෙනල්ලත් පරාජය වුණාන් පස්සේ මොකක්ද වුනේ? ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටුණා. රටේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටුණා. යන වැරදි මතවාදවලට මුලා වුණොත් වෙන්නේ ගිය අවුරුදු 5 තුල වගේ සම්පූර්ණයෙන්ම ආපස්සට හැරීමක්. බංග්ලාදේශයේ දෙදින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ රට විදේශ අමාත්‍යවරයා සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවකට එක් වුණා. අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වන්නේ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂේක් හසීනා මහත්මියගේ ආරාධනයකට අනුවයි. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 189 දරන ගුවන් යානයෙන් බංග්ලාදේශය බලා අද උදෑසන පිටත්ව ගිය අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස එරට ගුවන්තොටුපළේදී පිළිගනු ලැබුවේ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂේක් හසීනා මහත්මිය ඇතුළු එරට ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් විසින්. එහිදී අග්‍රාමාත්‍යවරයා වෙත හමුදා උත්තමාචාරයක්ද පැවැත්වුණා.
මෙම සංචාරය සිදු කරන්නේ බංග්ලාදේශ ජනරජයේ ජාතිය පියා ලෙස සැලකෙන බංගබන්දු ෂෙයික් මුජිබුර් රහමාන් මහතාගේ ජන්ම ශත සංවත්සරය සහ බංග්ලාදේශයේ නිදහස් ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන් පවත්වනු ලබන ජාතික උත්සවය නිමිති කරගෙනයි. මෙම සංචාරයේදී අග්‍රාමාත්‍යවරයා බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරය සහ බංග්ලාදේශ ජනාධිපති මොහමඩ් අබ්දුල් හමීඩ් මහතා ඇතුළු ඉහළ පෙළේ නියෝජිතයන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති. අංශ කිහිපයකට අදාළව අවබෝධතා ගිවිසුම් කිහිපයකටද එහිදී අත්සන් තැබීමට නියමිතයි. බංග්ලාදේශ යුද අරකලේදී නිදහස උදෙසා තමන්ගේ අද දවස යහපත් හෙට දිනයක් වෙනුවෙන් කැප කළ යුදවිරුවන්ට ගෞරවය දක්වන බවට අග්‍රාමාත්‍යවරයා ට්විටර් සටහනක්ද තබා තිබෙනවා. සිය සංචාරය ආරම්භමින් අග්‍රාමාත්‍යවරයා අද පෙරවරුවේ බංග්ලාදේශයේ රණවිරු ස්මාරකයට උපහාර දැක්වූයේ මෙලෙසින්. මේ අතර බංග්ලාදේශයේ නිදහස් ස්වර්ණ ජයන්ති උත්සවය අද පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඇමතු අතර ඔහු එහිදී සඳහන් කළේ අසල්බැසියෙකු සහ සමීප මිතුරෙකු ලෙස ශ්‍රී ලංකාව නිරතුරුව බංග්ලාදේශය සමග සමීපව කටයුතු කරන බවයි. Ayubowan. Bangladesh is considered one of the key emerging economic power in South Asia. I am delighted to be present here today. I join you with the message of solidarity as a neighbor and a close friend. Sri Lanka stands side by side with the Bangladesh. බත්තරමුල්ල වික්‍රමසිංහපුර ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයකින් කොවිඩ් ආසාදිතයින් 58 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මේ අතර අද දිනේ අලුතින් ආසාදිතයින් 298 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 89627ක් දක්වා ඉහළ ගියා. බත්තරමුල්ල වික්‍රමසිංහපුර පිහිටි වැඩිහිටි නිවාසයක සේවකයෙකුට කොවිඩ් ආසාදිත වීම හේතුවෙන් නිවාසයේ අනිකුත් පිරිසට කළ අහඹු කොවිඩ් පරීක්ෂණ වලින් එහි 53 දෙනෙකුම කොවිඩ් ආසාදිත බව තහවුරු වුණා. එම සංඛ්‍යාව අද පස්වරුව වන විට 58 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ත්‍රිකුණාමල නගරෙන් දින 3ක් තුල කොවිඩ් ආසාදිතයින් 68 දෙනෙකු වාර්තා වී ඇති අතර අද එම නගරයේ කඩසාප්පු රැසක්ම වසා දැමීමට කටයුතු කෙරුණා. මේ අතර නාරම්මල බස් නැවතුම්පොළ අසල මියගොස් සිටි අවුරුදු 56ක පමණ වයස ඇති පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට කොවිඩ් පරීක්ෂණ මගින් අද තහවුරු වී තිබෙනවා. මෙරට එන්නත් කරන වැඩසටහන යටතේ පසුගිය ජනවාරි 29 වෙනිදා සිට ඊයේ පස්වරුව දක්වා කාලය තුල ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පිරිස 8,155,585ක්. ඊයේ දිනේ පමණක් පුද්ගලයන් 9,136 දෙනෙකුට එන්නත ලබා දී තිබෙනවා. හැම රටකටම මේ එන්නත් ලබා ගැනීම විශාල තරගයක් තියෙනවා. ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා මාත්‍රා දෙක ටික දෙනෙකුට ලබා දෙනවට වඩා එක මාත්‍රාව වැඩි දෙනෙකුට ලබා දෙන එක හොඳයි කියලා. පළවෙනි මාත්‍රාව හරහත් මේ ආසාදනයේ පැතිරීම 167න් අඩු වෙනවා කියන එක තහවුරු කරලා තියෙන නිසා දැනට එන්නත් ඔගයක් වෙන් කරලා තබාගෙන තියෙනවා. ජනවාරි 29 එන්නත් ගත්ත අයට දෙවෙනි මාත්‍රාව ලබා දෙන්න එක. ඒ අතර අපිට විශ්වාසය තියෙනවා දෙවෙනි ලක්ෂ 5 තොගයක් ලංකාවට ලැබෙයි කියලා. යුරෝපා සංගමේ ඖෂධ නියාමන අධිකාරිය විසින් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් මර්ධන එන්නත ආරක්ෂිත සහ ක්‍රියාකාරී එන්නතක් බවට තහවුරු කිරීමත් සමග මේ වන විට ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ස්පාඤ්ඤය ඇතුළු යුරෝපා කලාපයේ රටවල් කිහිපයක්ම එම එන්නත යලි භාවිතය සඳහා පියවර ගනිමින් සිටිනවා. අදාළ එන්නත ලබා දුන් පුද්ගලයින්ට සංකුලතා ඇතිවන බවට පළ වූ වාර්තා හේතුවෙන් එන්නත ලබා දීම తాවකාලිකව නතර කිරීමට රටවල් 13ක් පියවරගෙන තිබුණා. විදේශ ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම කඩිනම් කරන ලෙසත් ඔවුන් හෝටල් නිරෝධායනය වෙනුවට නිවෙස් නිරෝධායනය සඳහා යොමු කරන ලෙසත් ඉල්ලමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් අද කොළඹදී උද්ඝෝෂණයක නිරත වුණා. කුවේට් එකේ සැහැන්න හිඟා කනවා එම්බසිය ළඟ. ඒ වතුර උකුරක් දෙන්න කෙනෙක් නැහැ. එම්බසියට ගියම බල්ලෝ එලවන්න වගේ එලවන. අයි රට විරුවට මෙහෙම අසාධාරණයක් කරන්නේ. මේ වෙනකොට ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් අපේ විදේශගත ශ්‍රමිකයෝ ලංකාවට ගෙන්නලා තියෙනවා. ඒ ගෙන්නලා තියෙන හැම ශ්‍රමිකයෙක්ම දවසකට රුපියල් 14000ක් ගානේ දවස් 14කට හොටෙල් වලට ගාස්තු ගෙවලා වැඩි කරලා බලන්න කොච්චර කෝටි ප්‍රකෝටි ගාණක් මේ තමන්ගේ හෙන්චයියොන්ට හම්බු කරන්න මේ ආණ්ඩුව දීලාද. අද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බිලියන 10කට වඩා ඔවුන්ගේ මුදල් තියෙන්නේ. අපි කියනවා ආණ්ඩුවට ඇයි ඒක වියදම් කරන්නේ නැත්තේ මේ අසරණ මිනිස්සු ගෙන්නන්න. මේ අතර එළඹෙන උත්සව සමයේදී නිරෝධායන නීතිවලට දැඩිව අනුගත වන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඉල්ලීමක් කළා. අපේ සිංහල හින්දු අලුත් අවුරුදු සමය එළඹෙනවා. ගිය අවුරුද්දෙත් අපිට සමරන්න බැරි වුණා. ඉතින් මේ අවුරුද්දෙත් ඊ타මාත්ම සෞඛ්‍ය පුරුදු වලට අනුකූලව සමරන්න කියලා මම ඊ타මාත්ම කාරුණිකව ඉල්ලා සිටිනවා. මේ සඳහා අවශ්‍ය උපදෙස් අපි නුදුරු දවස් කිහිපයේදීම නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. 10 ඒ කියන්නේ ලයිෆ් බෝයි අවස්ථා 10කදී ලෙඩ රෝග 10කට හේතු වන වෛරස් ඇතුළු විෂ බීජවලට එරෙහිව සටන් කරනවා කියලා.
පළාත් සභා යළි සක්‍රිය කිරීමට මහා සංඝරත්නය විරුද්ධ බව පැවිදිහඬ සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. මේ අතර තවත් පාර්ශ්ව කිහිපයක් පළාත් සභා මැතිවරණයේ සූදානම සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කළා. පළාත් සභාව තෙවීම හෝ නොතෙවීම කතිකාවතකින් පස්සේ තමයි තීරණය කළ යුත්තේ. එක එක්කෙනාට ඕනේ ආකාරයට බලය තියාගන්න හදපු දේවල්නේ. ව්‍යවස්ථාව අස්සට රිංගෝපුවා. ඒවා තවදුරටත් ගෙනියනවද නැද්ද කියන එක ජනතාව තීරණය කරන්නේ. පළාත් සභාව කියන්නේ සුදු අලියෙක්. මේක තමයි මහ ජනතාවගේ මතය. ඒකට හුලම් පිමින් ඔක්සිජන් දෙන්න අපි සූදානම් නැහැ. පළාත් සභාව මේ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා නම් අපි පෞද්ගලිකව එකඟ නැහැ. පළාත් සභාව මැතිවරණය පවත්වන පිතාම ඉක්මනින් කටයුතු කරන වැඩපිළිවෙල දැන් ක්‍රියාත්මක කරගෙන යනවා. අලුත් ඡන්දකමේටද පරණ ඡන්දකමේටද කියන කාරණේ තීරණය කරන්න ඕන පාර්ලිමේන්තුවේ 3/2 බලයත් එක්ක ශේෂාධිකරණය දීලා තියෙන නඩු තීන්දුවත් එක්ක අපිට මේ ඡන්දේ තියන්න පුළුවන් වාතාවරණයක් නැහැ. පළාත් සභා සක්‍රිය කිරීම සම්බන්ධ ප්‍රශ්නයක් නැහැ. පළාත් සභා සක්‍රිය වෙනවා. කල්ලන බිඳගෙන යන්න දෙන්න යනවනම් දැන් මේ එළියට යන්න කියලා බැසිල් රාජපක්ෂ මහත්තයා පසුගිය කාලෙක කියලා තිබුණු දෙයක් සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රදර්ශනය කරලා තිබුණා. ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. කේකනා කියන කතාවලට උත්තර දෙන්න උපනවා නේ. ඒ කියන්නේ ගැටලුවක් නැහැ. අපිට ගල්ලෙන් බින්දින්න ඕනෙත් නැහැ. ලෙන්නොර අරින්න ඕනෙත් නැහැ. අපි අපේ වැඩේ කරනවා. පළාත් සභාවට වෙනවද ඉල්ලන්නේ? නෑ නෑ අපි එකද වෙලා ඉල්ලන්න බය වෙන්න එපා. පළාත් සභාව පවත්වීමට කල්පනා කරනවා නම් මේ නීතිමය ගැටලුවට මුලින් උත්තර සෙවිය යුතුයි. දැනට තියෙන තත්ත්වය අනුව මේ පළාත් සභාව තියන්න බෑ. කියනවා නම් ඒ ගැටලුව විසඳ ගන්න. ඔතන කියන මේ අවුරුද්ද පළාත් සභාව තියන්න අත්‍යවශ්‍යද මේ වෙලාවේ? මම එහෙම හිතන්නේ නැහැ. නමුත් ආණ්ඩුවේ බහුතරයක් කල්පනා කරනවා මේ මැතිවරණය පැවැත්විය යුතුයි කියලා. කොරෝනා වසංගතයට වඩා දැඩි වසංගතයක් බවට මේ පළාත් සභාවපත් වෙනවා. ජනාධිපතිතුමනි ඔබතුමාගේ සෞභාග්‍යමත් දැක්මට පළාත් සභාවලින් ප්‍රයෝජනයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා පළාත් සභාව කිරීමත් කරලා පළාත් පාලන ආයතන සංවර්ධනය කළොත් ඒ ප්‍රයෝජනෙ ගන්න පුළුවන් මහා සංඝරුවන දැනටම සංවිධානයේ පවතින පළාත් සභාව ගෙනාවොත් ගෙන්ගෙට ගිහිල්ලා පළාත් සභාව සටන අසාර්ථක කරන්න. දැන් හිරු CIA විශේෂාංගය. බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් සීමාව ඉක්මවා වැලි ගොඩ දැමීම හේතුවෙන් මහියංගනය වේරගන්තොට පාලම ගිලා බැසීමේ දැඩි අවධානමකට ලක්ව තිබූ පුවතක් හිරු CIA හරහා රටට හෙළි කළේ 2016 වසරේදී. ඒ අනුව පාලම ප්‍රතිසංස්කරණය කිරීමට රජයට රුපියල් කෝටි 3කට අධික මුදලක්ද වැය වුණා. පසුව පාලමේ ආරක්ෂාව සඳහා පියවර කිහිපයක්ම ගැනුණු අතර පාලමේ සිට කිලෝමීටරයක දුරක් වැලි කැණීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන ලද්දේ ඒ අනුවයි. ඉන් උරුණ වූ වැලි ව්‍යාපාරිකයෙකු හිරු මාධ්‍යවේදියාට පහර දුන්නේ මෙලෙසයි. කරපන් කල්ලා අහුවෙන් අහුවෙන්න එපා. බලමු මොන අයිප් බෑගිල්ලද යන්නේ? මොනේ කොට කරපන් ඔබ හිරු බැරලා කියලා කරපන්. හරිද? මෙම ප්‍රහාර එල්ල කළ තිලක් විධානගමගේ නම් පුද්ගලයා පොලිසිය අත්අඩංගුවටගෙන අධිකරණයටද ඉදිරිපත් කළා. ඔහු පසුගියදා හිරු මාධ්‍යවේදියාගේ නිවසට පැමිණ මෙලෙස ඉල්ලීමක් කළේ තර්ජන වලින් හිරු CIA නිහඬ කිරීම නිෂ්ඵල බව වටහා ගනිමින්. බොහොම අහිංසකව මෙතන වැලිතොට ගලන් හිටියේ. මෙයා ගිහිල්ලා කිරුවේගේ දැම්මට පස්සේ අපේ ගවර්න්මන්ට් කැන්සල් කළා. මම බොහොම අමාරුවෙන් මේ වැලිතොට දුරුමඩ ලක්ෂ 15කට ගත්තේ. මම ලයිසන් අරන් ඔක්කොම කරන්නේ. අපි කරන්න මම සමහර යාළුවෝ පොඩ්ඩක් ඒක වහලා දාලා ඒවට අත ගහන්න එපා. මම වැලි ටික දා ගන්නවා. අනතුරුව අපට හෙළිවුණේ ඔහු කිසිම බලපත්‍රයක් නොමැතිව යලි ජාවාරම සිදු කරන බවයි. හිරු CIA ලබා දුන් එම තොරතුර මත මහා ඔය විශේෂ කාර්ය බලකාය නිලධාරීන් එම ස්ථානය වටලා බෝට්ටු හා නීති විරෝධී වැලි ගොඩදමමින් සිටි පිරිස අත්අඩංගුවට ගත්තා. වැලි තොටුපොලේ ඔත්තු බලමින් සිටි ප්‍රධානියා අදාළ ස්ථානයෙන් පලා ගොස් තිබීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකි වුණේ නැහැ. අප යළිත් මෙරට වගකීම් යුතු බලධාරීන්ට දන්වා සිටින්නේ වැලි ගොඩදමන පිරිසට නොව බලපත්‍ර නොමැතිව මෙම වැලි ජාවාරම් මෙහෙවන ප්‍රධානීන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. පාරිභෝගිකයින් වෙත අසීමිත අන්තර්ජාල ඩේටා පැකේජ ලබන මස හඳුන්වා දීමට හැකිවනු ඇති බව විදුලි සංදේශන නියාමන කොමිසම පවසනවා. අදාළ දත්ත පැකේජ පිළිබඳ යෝජනා ලබන මස පළමු වනදාට පෙර ලබා දෙන ලෙස සියලුම විදුලි සංදේශ මෙහෙයුම්කරුවන් වෙත දැනුම් දී ඇති අතර නව පැකේජවලට අදාළ නව ගාස්තු මේ වන විට සකස් කරමින් පවතින බවයි විදුලි සංදේශන නියාමන කොමිසමේ උසස් නිලධාරියෙකු පැවසුවේ. දැන් විස්ෆෝකස් විශේෂාංගය. Focus.
18 වනදාට එදින ලෝක ප්‍රතිචක්‍රීකරණ දිනය මුල් කරගනිමින් චක්‍ර සූත්‍ර පෞද්ගලික සමාගම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සඳහා මහජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් යන්ත්‍රයක් නිපදවා තිබෙනවා. කොළඹ යූනියන් ප්‍රදේශයේ කේසුප ඉදිරිපිටදී මෙය එළිදැක්වීම සිදු වුණා. අබලි ප්ලාස්ටික් ද්‍රව්‍ය මෙම කසල බඳුන් තුළට බැහැර කිරීමෙන් යම් මුදලක් උපයා ගැනීමට හැකියාව පවතින අතර ප්ලාස්ටික් අබලි ද්‍රව්‍ය වලින් පරිසරයට ඇතිවිය හැකි දූෂණය අවම කිරීම මෙහි අරමුණයි. මෙතන පෙන්නනවා ඔයගොල්ලෝ බෝතලයක් දැම්මම සල්ලි කොච්චර හම්බ වෙනවද කියලා. සම එක බෝතලයකට බාකෝඩ් එකක් ස්කෑන් කරලා දැම්මොත් රුපියල් 2ක් හම්බ වෙනවා. බාකෝඩ් එක ස්කෑන් කරන්නේ නැතුව දැම්මොත් රුපියලක් විතරයි හම්බෙන්නේ. Focus. සමගින් අදට සමුගන්නටයි මේ සූදානම. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව තිරී දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. ජලිත හමුවෙමු හෙට මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශය. සුබ රාත්‍රියක්.